අවසරයි ස්වාමීන් වහන්ස මේ හෙළ ඉතිහාසයේ අපි අහලා තියෙනවා මේ ස්තූප සහ පිළිම වන්දනාව වෙනුවට සිරිපතුල් වන්දනාව තමයි තිබුණේ කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඔය ඒක ඇත්ත. දැන් මුල්ම කාලේ හැබැයි ස්තූප තිබුණා. ස්තූප වන්දනාව තිබුණා. දැන් සිරිපතුලට ඉස්සෙල්ලා ස්තූපයක් තමයි හැදුවේ තපස්සු බලු. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා දවස් 24කට පස්සේ 25 වෙනි දවසේ තපස්සු බල්ලුක දෙන්න හම්බුණා. ඒ තපස්සු බල්ලුක දෙන්න බුදුහාමුදුරන්ට විලඳ මිනිපැණි දානයක් දීලා ඔබ වහන්සේ බොහොම පැහැපත් අපිට ඔබ වහන්සේගෙන් වන්දනාවට යමක් දෙන්න කියලා ඉල්ලුවා. ඉල්ලුවාම මේ වන විට බුදුහාමුදුරුවෝ දවස් 20 ගණනක් මාසයක් විතර ඉස බාලා තිබුණේ නැහැ. ඉස මුඩු කරලා තිබුණේ නැහැ. දෑඟුල් විතර සිරි හඬු. බුදුහාමුදුරුවන්ගේ කේස් වලට කියන්නේ සිරි හඬු. ඒ සිරි හඬු කේස ධාතු බුදුහාමුදුරුවෝ පූජා කළා තපස්සු බල්ලුක දෙන්නට. ඒ දෙන්න බෙලඳ දෙබෑයෝ ඒ දෙන්න පිටරටින් බඩු ගේන කට්ටිය ගිහිල්ලා කෝකිලායි කලපුව ගාව තිබුණු සිරියායේ සිරි හඬු තැන්පත් කළා පොඩි අඩි 3ක් පමණ උස වූ ශෛලමය දාගැබක් ස්තූපයක් හදලා ඒ කේස ධාතු තැන්පත් කළා මිනිසුන්ට වැඳ පුදා ගන්නට තැන්පත් කළා. එතකොට මේ පළවෙනි මේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාරීරික ධාතු තැන්පත් කරපු පළවෙනි චෛත්‍ය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මාසයක් දෙකක් තුනක් තුල තපස්සු බල්ලු කළා හදලා තිබුණා. නමුත් බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල අවුරුදු ගානකට පස්සේ එක්තරා බ්‍රාහ්මණෙක් මේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලේ තිබුණ අර ලක්ෂණ අර චක්ක වරංකිට රත්ත සුපාදෝ කියන ගාථාවේ තියෙන ලක්ෂණ. ඒ ලක්ෂණ දැකලා ඒ බ්‍රාහ්මණයා බොහොම හොඳ අභිඥාලාභී බ්‍රාහ්මණෙක්. ඒ බ්‍රාහ්මණයා මේ පාදයේ තිබුණ ලක්ෂණ දැකලා මේක වර්ණනා කරලා කිව්වා මේක ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල මේ වන්දනා කරන්න. ඒක අර පාරිභෝගික හෝ ශාරීරික නෙමෙයි උද්දේශික. ඒක නිසා බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලත් බෝධීන් වහන්සේත් උද්දේශික ධාතුන් වහන්සේලා. ඒ නිසා එදා ඉඳන් බුදුහාමුදුරුවෝ වෙනුවට සියලු බුද්ධ ශ්‍රාවකයෝ හැදූ විහාරස්ථානවල තැන්වල පූජනීය ස්ථානවල බුදුහාමුදුරුවෝ වෙනුවට බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල ආකෘතියක් හදලා ඒකට වන්දනා කරන්න මල් පූජා කරන්න පටන් ගත්තා. ඒත් බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලේ. හැබැයි බුදු පිළිමයක් මේ ලංකාවේ බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ හරි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යනකම් බුදු පිළිමයක් මේ රටේ තිබුණේ නැහැ. බුදු පිළිමය හැදුවේ මහායානික මහා සාංඝික නිකායේ අය ඉන්දියාවට ගියාට පස්සේ ඉන්දියාවේ හිටිය කනිස්ක කියන රජුරෝ හින්දු රජ කෙනෙක් ඔය මේ මොකද්ද මහා ඇලෙක්සැන්ඩර් රජුරවන්ට එහෙම හුඟක් පස්සේ මෙන්න මේ කනිස්ක කියන රජුරෝ ඉන්න කාලේ බුද්ධ ශ්‍රාවකයෝ කියලා ඔය මහා සාංඝික නිකායේ මහාන වෙච්ච ආමුදුරෝ හිටියා. ඒ අනුව මේ බුදුරුවක් රත්තරන් කාසියක දැම්ම වෙළඳ භාණ්ඩයක් හැටියට වාණිජ කටයුත්තක් හැටියට පළමු කොටම බුදුරුව අඩංගු රත්තරන් කාසියක් හැදුවා කනිස්ක රජුරෝ. ඊට පස්සේ අර මේ ඔය ග්‍රීක ආభాසය අනුව අර මහා ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගේ කාලේ ඉන්දියාවේදී නොයෙකුත් මිනිස්සු මේ ඇපොලෝ දෙවියා ඇදහිව්වේ. ඇපොලෝ දෙවියාගේ පිළිම හදලා හොඳට 70 අන්දෝලා මාල දාලා කරාබු දාලා ඒ ඇපොලෝ දෙවියාගේ පිළිමයක් හදලා වන්දනා කළා. ඒ අනුව මහා සාංඝික නිකායේ අය මේ ඇපොලෝ දෙවියට වන්දිනවා දැකලා හින්දු මේ නොයෙකුත් මිනිස්සු බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් හැදුවා මතුරා මිටිලා පිළිම දෙක ඉන්දියාවේ. ඒ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා
අවුරුදු 500කට පස්සේ. ජෛන මහාවීරත් ඒ වගේම නේ ස්වාමීන් වහන්සේ. ඒ පිළිම ජෛන මහාවීරගේ පිළිමත් ඒක සමාන නේද? එතකොට ඒගොල්ලෝ දැක්කේ ජෛන මහාවීරතුමාව. එතකොට මේ බුදුහාමුදුරන්ගේ පිළිමේ නෙමෙයි හැදුවේ ජෛන මහාවීර. ඒකන අර ඔළුවට මෙහෙම එකක් තියෙන ඔළුව මුදුනේ. බුදුහාමුදුරන්ගේ පිළිමේ ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ දැක්කෙත් නැහැ. බුදුහාමුදුරන්ගේ රුව දැක්කෙත් නැහැ. නමුත් ජෛන මහාවීරතුමා කියලා පුද්ගලයෙක් ගැන ඉන්දියාවේ කාලේ මතයක් තිබුණා. ඒ නිසා ජෛන මහාවීරතුමාගේ පිළිරුව තමයි බුදුහාමුදුරන්ගේ පිළිරුව කියලා ඉන්දියාවේදී ඔය මතුරා මිතිලා ඔක්කොම පිළිම. තව ස්වාමීන් වහන්සේ මේ මුස්ලිම් භක්තිකයෝ සිරිපතුල් වන්දනාවක් කරනවා නේද? ඒගොල්ලොත් මේ මක්කවල තියනවා කියලා එහෙම අහලා තියෙනවා. ඔව් මෙහෙමයි උනේ. දැන් ඔය ලංකාවට ඒ කාලේ ආව මුස්ලිම් අය දැන් මුස්ලිම් බෙලෙන්ඩෝ එනකොට මේ මුස්ලිම් බෙලෙන්ඩොත් එක්ක ආපු මොහම්මද් තුමා මේ ලංකාවට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 800කට 900කට පස්සේ ලංකාවට ආපු මොහම්මද් තුමා යම්කිසි ධර්මයක් තේරුම් අරගෙන ඒ ධර්මයේ ගිහිල්ලා අරාබිකරේ සෞදි අරාබියේ මේ මුස්ලිම් ආගම පිහිටෙව්වා. එතකොට මේ මුස්ලිම්වරු කිව්වා මොහම්මද් තුමා කිව්වා මගේ ශාස්ත්‍රූතුමාගේ මගේ ගුරුවරයාගේ සිරිපතුල තියෙනවා හෙළබිමේ. ඊට පස්සේ ඔය මුස්ලිම් ආගම අදාහගත්ත පිළිගත්ත මුස්ලිම් වෙලෙන්දෝ එදා පටන් ලංකාවට ආපු හැම අවස්ථාවකම අර මොහම්මද් තුමාගේ ශාස්ත්‍රූතුමාගේ සිරිපතුල කියලා ඇවිල්ලා ඇඩම් ස්පීඩ් ආදම්ගේ පාදේ. ආදම් කියන්නේ අර මොහම්මද් තුමාගේ ගුරුවරයා. එතකොට ඇඩම් ස්පීක් එහෙම නැත්නම් ආදම්ගේ පාදේ. වඳින්න සිරිපාදයට ආවා. ඉතින් ඒක නිසා මුස්ලිම්වරු එළඬු හැටියට බොහෝ දෙනෙක් ඇවිල්ලා මේ සිරිපතුලත් බැඳගෙන තමයි ගියේ. නමුත් පොළොන්නරුවේ නිසංගමල්ල රජුරවන්ට පස්සේ මහා ලොකු සුනාමියක් ඇවිල්ලා මුළු නැගෙනහිර පළාතම විනාශ වුණා. මේ මූදේ ඉඳන් ගම් 1,40,000ක් මූදුවත් වෙන ලොකු සුනාමියක් ආවා පොළොන්නරුවේ අවසාන යුගයේ නිසංගමල්ල රජුරවන්ගෙන් පස්සේ. මේ මුස්ලිම් කාර්යෝ දන්නේ මේ සුනාමියක් ආව බව ලංකාවට නැව්වල පටවගෙන බඩු ගෙනාවා වෙළඳාමට. හැබැයි ඔය නැගෙනහිර පළාතෙන් තමයි ඔය වාකරේ කිට්ටුව පොතුවිල වලට උඩ හුඟක් පානමටත් උඩ වාකරේ වලින් තමයි සාමාන්‍යයෙන් ඔය ලංකාපුර වරාය කියන තැන තමයි ගොඩ බැස්සේ. ගොඩ බැස්සාම මේ සුනාමියක් ඇවිල්ලා එකම මිනිහෙක්වත් හිටියේ නැහැ. ඒ මිනිස්සු ගොඩ බැස්ස තැන තිබුණ බෝධීන් වහන්සේ කෙනෙකුයි සිරිපතුලකුයි මිනිස්සු ඇහිල්ලා වැඳගත්තු තැන දැන් මේ සිරිපතුල තියෙනවා බෝධීන් වහන්සේ තියෙනවා මිනිස්සු නැහැ කවුරුවක්වත් බඩු විකුණන්නේ. මේ මිනිස්සු කරපු වැඩේ මුස්ලිම් මිනිස්සු හොයාගන්න එක මිනිහෙක් ගන්න සුනාමියෙන් විනාශ වෙලා ගිහලා තම 40ක් 50ක් යනකම් කිසි මිනිහෙක් නැහැ. මේ කරපු වැඩේ අර තිබුණු වැඳ සිරිපතුල මේ මිනිස්සු කවුරුවත් අයිතිකාරයෝ නැහැනේ මොකක්වත් නැහැනේ. අපිට උනේ ලොකු වාසියක් කියලා මේ සිරිපතුල බුදුහාමුදුරන්ගේ සිරිපතුල නැවට පටවගෙන ගිහිල්ලා මදීනා නුවර තැන්පත් කළා. මෙන්න අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ මොහම්මද් තුමාගේ ගුරුවරයාගේ සිරිපතුල ගෙනාවා කියලා ඔය මදීනා නුවර තැන්පත් කළා. අද සියලු මුස්ලිම් කාර්යෝ අපේ බුදුහාමුදුරන්ගේ සිරිපතුලකට වඳිනවා. ඒ තමයි ඒකේ මේ ෆොටෝ එකක් මම දැක්කා මේ ලංකාව ජාතිකෙන්නේ පිටරට ජාතිකෙකින් ඒකෙනුත් කෑල්ලක් කඩාගෙන ඊජිප්ත ජාතිකයෝ තරන් ගිහිල්ලා කියලා කියන්නේ ඒකේ මම දැක්කේ කළුගල් ඒක ඉතින් වෙන්න පුළුවන්. නමුත් සිරිපතුල ගෙනිච්ච මදීනා නුවරට එතන තැන්පත් කරලා තියෙනවා. ඒක දැන් බොහොම රහස්‍යව පෙන්වන්න නැතුව තියෙනවා. කෑල්ලක් කඩාගෙනද නැද්ද කියන එක දන්නේ නැහැ. සුවපත් ස්වාමීන් වහන්සේ. අවසරයි